අයිබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිස්නා යමුනා කුමාරී මම සම්පත් දයාවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ සඳුදාතෙක් විදුලිය අඛණ්ඩව බූස්ටර් මාත්‍රාව 50 ලක්ෂයකට ලබා දී අවසන් COVID-19 පාලනය සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් මේ මාස වාර්තා වූ ඩෙන්ගු රෝගීන්ගෙන් 30%ක් පාසල් වයසේ දරුවන් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මෙරට ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීම සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ලොව ප්‍රමුඛ විශේෂඥයෙකුගෙන් ප්‍රකාශයක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ආයතන කිහිපයක බලය තහවුරු කර ගනී. යුක්‍රේන අර්බුදය සහ රුසියානු ආරක්ෂක ඉල්ලීම් සම්බන්ධයෙන් ඇමරිකාවෙන් ලිඛිත ප්‍රතිචාර. දේශීය පුවත් රටට සහ ජනතාවට සෙත්පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන ජයපිරිත් සජ්ජායනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්. ජයපිරිත් සජ්ජායනය සිදු කෙරුණේ මහානායක අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන්දසෙන් වැඩම කළ භික්ෂුන් වහන්සේ 19කගේ සහභාගීත්වයෙන් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයන්ට ආබාධිත රණවිරුවන්ට හා ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද කිරීම පින්කමේ තවත් අරමුණක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී භික්ෂුන් වහන්සේ 3000ත් 5000ත් අතර නමකගේ සහභාගීත්වයෙන් ජයපිරිත් පළමු වරට සංවිධානය කරනු ලැබුවා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර ජයපිරිත් සජ්ජායනයට මහා සංඝරත්නය 19ක් පමණක් වැඩම කරවීමට සැලසුම් කළ බවයි. පින්කම සඳහා සදාතුක කරඬුව හා පිරුවානා පොත් වහන්සේ කමල් ගුණරත්න සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් විසින් වැඩම කරවනු ලැබුවා. ජනාධිපතිතුමා සදාතුක කරඬුව පිරිත් මණ්ඩපයේ තැන්පත් කර ගිලන්පස සහ අධිෂ්ඨාන පූජාව සිදු කර මහා සංඝරත්නයට පිරිත සඳහා ආරාධනා කළා. සමස්ත ජනතාවටම යහපතක්ම වේවා. අතිගරු ජනාධිපතිතුමන්ට මේ රට සෙනෙහි පවත්වා ගනිමින් අර්ථවත් භාවයේ කරා සංවර්ධනය කරගෙන යාමට රත්නත්‍රයේ ආශිර්වාදය පිරිත් දේශනාවේ ආශිර්වාදය ලැබේවා. මුළු මහත් ලෝකයේම වසංගත තත්වය දූරීභූත වේවා. 30 අවුරුදු යුද්ධය 3 අවුරුද්දෙන් ජයගත්තා. මේ වසංගතය දෑවුරුද්දෙන් බොහෝ දුරට ජයගෙන තිබෙනවා. ඉතිරි හරිය මහ ජනතාවතේ තමයි තිබෙන්නේ ආරක්ෂා වීම. ඔබතුමා මේ අවුරුද්දේ ආරම්භයේදී රටට පණිවිඩයක් දුන්නා. ඉදිරි 3 අවුරුද්ද තුල තමන් බාරගත් කාර්ය ඉටු කරනවා. හැබැයි අපි කවුරුත් එතුමාට ඒ කාර්ය බාර දී නිහඬව නොසිට තම තමන්ගේ යුතුයකම් ඉටු කළ යුතුයමයි. එහෙම වුණොත් 3 අවුරුද්දෙන් නෙවෙයි එක අවුරුද්දෙන් මේ රට යම් මට්ටමකට ගොඩනැගීමට බැරි කමක් වෙන්නේ නැහැ. අද 19කට වැඩි භික්ෂු පිරිසක් මේ ස්ථානයට වැඩමවලා ඒ ජනාධිපතිතුමාගේ හිතේ ඇතිවෙච්ච සංකල්පයක් අනුව මේ පිරිත් දේශනාව සිද්ධ කරලා නව වර්ෂයට සුබ පතන්නා වගේම මේ ඇති වෙලා තියෙන උවදුරු රෝග පීඩා දුරින් දුරු වෙලා හැමදෙනාටම සාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. මේ කොරෝනා උවදුරින් මුළු ලෝකයේම බලවත් දුකට වේදනාවට පත් වී අවස්ථාවක්. නමුත් එදා ඒ විශාල මහා නුවර තත්ත්වයට පත් වෙන්නට අපේ අතිගරු ජනාධිපතිතුමා ඉඩ අවස්ථාව ලැබුවේ නැහැ. නොයෙක් ආකාරයෙන් නීති රීති ගෙනල්ලා නොයෙක් ආකාර අවවාද අනුශාසනාවන් පවත්වලා ගරුතර මහා සංඝරත්නය අවවාද අනුශාසනාවන් ලබලා ඒ තත්ත්වයන් මැඩ පවත්වා ගන්න වෙහෙස මහන්සි වෙන බව අපි කවුරුත් දන්නවා. තුනුරුවන්ගේ ආශිර්වාදය තුමාට ලැබෙනවා. ගරුතර මහා සංඝරත්නය නිරන්තරයෙන් ආශිර්වාද කරනවා. ඒ සියලු කාර්යයන් ඉටු කරන්නට අතිගරු ජනාධිපතිතුමාණන්ට ශක්තිය ලැබේවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සිහිපත් කළා ලැබුවා වූ 2022 වසරට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සලසා දී සෞභාග්‍යමත් නව වසරකට ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්නට මෙම පරිත්‍රාණ ධර්මදේශනාව සිද්ධ කරන ලෙස. ඒ අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල්
කමල් ගුණරත්න මැතිතුමන් සහ සියලුම යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, සිවිල් ආරක්ෂක, පොලිස් ආදී බලඇණිවල සහයෝගය ඇතිව මෙම උතුම් පරිත්‍රාණ ධර්ම දේශනාව ජයපිරිත් දේශනාව දේශනා කිරීමට කටයුතු සංවිධානය කර තිබෙන්නේ. අනතුරුව ජයපිරිත් සජ්ජායනාව ආරම්භ කෙරුණා. පිරිත් සජ්ජායනයේ නිමාවීමෙන් අනතුරුව අද උදෑසන පැවති හීල් දානමය පින්කමටද ජනාධිපතිතුමා සහභාගී වුණා. ජනාධිපති ලේකම් කාර්යාලය සහ ස්වදේශ කටයුතු ආරක්ෂක බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පින්කම වෙනුවෙන් දායකත්වය ලබා දී තිබෙනවා. කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ලබන සඳුදාතෙක් කිසිදු විදුලිය කප්පාදුවක් නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ජනනය කළ හැකි විදුලි ප්‍රමාණය හා බලාගාරවල තත්ත්වයන් මත පදනම්ව මේ තීරණය ගත් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළා. තියෙන දත්ත පරීක්ෂා කර බලලා විදුලිය ඩිමාන්ඩ් එක සප්ලයි එක බලලා අපිට ලබන සඳුදා වෙනකන් විදුලි කප්පාදුවක් සඳහා යෑමට අවශ්‍යතාවයක් නැති බව. හැබැයි හෙට දිනේදී මෙගාවොට්ස් 30ක පමණ ධාරිතාවයේ අඩුවීමක් තියෙනවා පීක් අවර්ස් වලදී. ඒ తත්වය කළමනාකරණය කර ගැනීමට අපි ලංකා විදුලි බල මණ්ඩලයට දැන්නුවා. මම හිතන්නේ මේ අවස්ථාවේදී පාරිභෝගිකයන් විසිනුත් මම හිතන්නේ තමන්ගේ යම්කිසි කැපවීමක් තියෙන්න ඕන මේ తත්වය කළමනාකරණය කර ගැනීම සඳහා හවස 6:30 ඉඳන් 10:30 වගේ වෙන කාලය ඇතුළත මේ කාලය ඇතුළත අපි පාරිභෝගිකයන් උදක්ම බලාපොරොත්තු වෙනවා තමන්ගේ විදුලි පරිභෝජනය අඩු කරලා මේ අපිට මදි වෙන විදුලි මෙගාවොට් 30ක පමණ ප්‍රමාණය කළමනාකරණය ගැනීමට අවශ්‍ය සහයෝගය දෙයි කියලා. විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ එක් බලාගාරයක් හැර අනෙකුත් සියලු ඩීසල් බලාගාර ක්‍රියාත්මක වන බවයි. දැනට තියෙන තත්ත්වය යටතේ මම හිතන්නේ අපිට විදුලි කැපීමකින් තොරව යන්න පුළුවන්. අපි පහුගිය ටිකේ විදුලි කැපීමකින් තොරව ගියා. ඉදිරියටත් මොකද ඒකට අවශ්‍ය ඉන්ධන දැවිතෙල් සහ ඩීසල් ලැබෙමින් පවතිනවා. ඒ නිසා සපුකස්කන්ධ, කැලණි 30, ඒ වගේම වරායේ තියෙන ෆ්ලෝටිං බලාගාරය ඒ සියල්ලම වැඩ කරනවා. ඒකම කැලණි 30 තීච්ච සූජි කියන බලාගාරය වාර්ෂික නඩත්තු කිරීම සඳහා මම හිතා දවස් 3-4ක් නවත්තනවා. ඒකම ජල විදුලියත් අපි බලාපොරොත්තු ආකාරයට ලැබෙනවා. ලබන සුමාන වෙනකොට නොරොච්චෝලි ගල්ලඟු බලාගාරයේ ඉතුරු මෙගාවොට් 300 ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගේ ඉල්ලාසීම පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා. සභාපතිතුමා පළවෙනිදා ඉඳන් අල්ලගෙනට ඉල්ලාසීම අපි බාර අරගෙන නැහැ. එතුමා දිගටම තියනවා. ඔව්. මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ඊයේ වන විට 50 ලක්ෂය ඉක්මවා ගියා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරෝධායන කාල සීමාව පිළිබඳව නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ආශ්‍රිතයන් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන්නේ නම් ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යටත් වීම අවශ්‍ය නොවන බව එහි සඳහන්. එම නිවේදනයට අනුව කොවිඩ් ආසන්තයෙකු නිවෙස් නිරෝධායනයේ සිටින්නේ නම් ඔහුට හෝ ඇයට පැය 48ක කාලයක් කිසිදු උණරෝගී තත්ත්වයක් වාර්තා නොවන්නේ නම් දින 7ක කාලයකින් පසු නිවෙස් නිරෝධායනෙන් ඉවත් විය හැකියි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහාද මෙම ක්‍රියාදාමය වළංගු වන බවයි. PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කළ දින සිට දින 7ක කාල සීමාවකදී පැය 48ක් ඇතුළත කිසිදු ඖෂධයක් භාවිත නොකර උණරෝගී තත්ත්වයක් හෝ කොවිඩ් රෝගී ලක්ෂණයක් පෙන්නුම් නොකරන්නේ නම් එම පුද්ගලයාට නිරෝධායන කාල සීමාව අවසන් කළ හැකියි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි විදේශගතව මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු www.ronews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.
මේ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ 30253 දෙනෙකු බූස්ටර් එන්නත් ලබා ගැනීමත් සමග එම එන්නත ලබාගත් සමස්ත පිරිස 50 ලක්ෂය ඉක්මවා ගිය බව සඳහන් කළා. ඒක අපි ඉල්ල වෙන බාධා කිරීම මැද්දේ වුණත් ලැබපු ජයග්‍රහණයක් හැටියට සැලකනවා. ගෙවිච්ච වසරක කාලය තුල අපිට පුළුවන්කම ලැබුණා මොන බාධක තිබුණත් ඒ සියල්ල අභියෝග ජය අරගෙන ලෝකේ එන්නත් කරන වැඩපිළිවෙලේ ඉදිරියෙන්ම සිටින රටවල් 10 ඇතුළත ශ්‍රී ලංකාව ගෙන එන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ලබන සෙනසුරාදා ඉඳන් සතියක කාලයක් ඇතුළත බූස්ටර් එන්නත ප්‍රවර්ධනය කිරීමේ ප්‍රචලිත කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් හඳුනා දෙන්න. ඒ සතිය ඇතුළත අපේ රටේ බහුතරයකට බූස්ටර් එන්නත ලබා දීලා මේ එන්නත් කරන වැඩපිළිවෙල පරිසමාප්තියට පත් කරන්න තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. වැක්සින් දෙකක් ලබා ගත්තට පස්සේ හිතනවා දැන් ඔය ඇති කියලා. ඒ වගේම සමාජය තුල තියෙන දුර්මත තියෙනවා. ඒවා සමරක් පුද්ගලයෝ විශ්වාස කරනවා. ඒත් මා ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් වෛද්‍යවරු සමග සාකච්ඡා කරන්න. විද්‍යායතනවල තියෙන නිල ප්‍රකාශන දිහා බලන්න ඒ සියලුම දුර්මත වලට අවශ්‍ය ප්‍රතිචාර දක්වලා තියෙනවා. තාමත්ම ශීඝ්‍ර ලෙස කොරෝනා ආසාදිත මව්වරුන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. පළවෙනි මාත්‍රාව දෙවෙනි මාත්‍රාව ගත්ත මව්වරුන්ගේ දැන් ප්‍රතිදේහ හැදිච්ච ප්‍රමාණය අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒක සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. ඒකට තමයි මේ බූස්ටර් එන්නත ලබාගත යුත්තේ. පහුගිය මාස 4 ඇතුළත කොරෝනා රෝගය නිසා කිසිම මවක් මිය ගියලා නැහැ. එන්නත ලබා ගැනීම නිසා තමයි මේ මව මරණ සංඛ්‍යාව ඉතාමත්ම පහළ තත්වයකට වැටලා තියෙන්නේ. අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ කොවිඩ් කමිටු රැස්වීම ඊයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාකාරයේදී පැවැතුණා. පූර්ණ එන්නත් කරන්නේ කියන්නේ එන්නත් තුනම ලබා ගන්න එක. දැන් රට ඇරලා තියෙන මේ වෙලාවේ යම් තද තීන්දුව ගන්න වෙනවා. ඒ තීන්දුව අතර කොවිඩ් කමිටුව ගම්පහ දිස්ත්‍රික්කය ගත්ත සංගීත සංදර්ශන තියෙනවා තැන් වල තිබ්බට කමක් නැහැ. හැබැයි ඒවට ඇතුල් වෙන්න අවසරය දෙන්න පුළුවන් වෙන්නේ පූර්ණ එන්නත් ගත්ත අයගේ සාතිකය අරන් ආවොත් විතරයි. මගුල් ගෙවල් තියෙනවා හෝටල් වල. එතෙන්දී පූර්ණ එන්නත් කරන්නේ කරපු අයට විතරක් ඒවට ඇතුල් වෙන්න ඉඩ දෙමු කියන තමයි අපි තීන්දුව ගත්තේ. වයස අවුරුදු 12ත් 15ත් අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව සහ අවුරුදු 19ත් 20ත් අතර සිසුන්ට ෆයිසර් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දීම දිවයින පුරා පාසල්වල අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 3,54,60,365ක්. 1,65,50,296 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර මාත්‍රා දෙකම ලබාගත් පිරිසට 1,38,91,928 දෙනෙකු ඇතුළත්. බූස්ටර් මාත්‍රාව 50,18,241 දෙනෙකුට ලබා දී අවසන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ සිදු වූ COVID-19 පුද්ගල මරණ 23ක් අද තහවුරු කළා. ඉන් 20 දෙනෙකු අවුරුදු 60 සහ ඊට වැඩි වයස්වල පසුවන්. අවුරුදු 30-59 අතර දෙදෙනෙකු හා වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුද මියගිය පිරිස අතර වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ අද දින මෙරටින් COVID-19 ආසාදිතයන් 942 දෙනෙකු හඳුනාගත් බවයි. බ්‍රසීලෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් යලි ඉහළ යමින් පවතිනවා. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයේ 2 ලක්ෂයකට අධික නව ආසාදිතින් සංඛ්‍යාවක් හඳුනා ගනු ලැබූ බවයි. බ්‍රසීලයෙන් ඊයේ 2,24,000කට අධික කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගන්න ලැබූ අතර ඊයේ සිදුව තිබූ කොරෝනා මරණ සංඛ්‍යාව 606ක්. එරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,45,00,000කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. රට තුළ මෙතෙක් සිදුව ඇති කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 6,24,000කට අධිකයි. ජර්මනියේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ දෛනිකව හඳුනාගෙන කොරෝනා ආසාදිතයන් වාර්තාගත මට්ටමකට පැමිණ ඇති බවයි. වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා එරටින් දිනක් තුල හඳුනාගන්න ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ පළමු වරට ලක්ෂ 2 ඉක්මවා ගියා. බලධාරීන් පවසන්නේ බර්ලින් අගනුවරින් පමණක් නව ආසාදිතයන් 14,735 දෙනෙකු හඳුනාගත් බවයි. ඊයේ කොරෝනා මරණ 188ක් සිදුව තිබෙනවා. ජර්මනියේ ජනගහනයෙන් 73.5ක මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර මිලියන 42.2කට ආසන්න පිරිසකට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දී අවසන්. රුසියාවෙන් අඛණ්ඩව අද 7 වන දිනටත් වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගනු ලැබුවා. එම පිරිස 88,816 දෙනෙක්. සෞඛ්‍ය අංශය පවසන්නේ රටේ බොහෝ කලාපවල ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවයි. රුසියාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,13,00,000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර මෙතෙක් සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,28,000කට අධිකයි. මේ වන විට ඩෙන්ගු වෛරසයේ 3 වෙනි කාණ්ඩය ඉස්මතු වෙමින් පවතින බව ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය පවසනවා. ඉකුත් කාල සීමාවේ වාර්තා වූයේ වෛරසයේ 2 වෙනි කාණ්ඩයයි.
වෛරස් කාණ්ඩවල අනුපාතයේ වෙනස් වීම සිදුවීමේදී වසංගත තත්ත්වයන්ට යාමේ අවදානම වැඩි වන බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. මේ වසරේ ගත වූ දින කිහිපේ වාර්තා වූ ඩෙන්ගු රෝගීන් 6923 දෙනාගෙන් 30%ක් වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ දරුවන්. රෝගීන් වාර්තා වූ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 53.4%ක්ම වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ. වයස් කාණ්ඩ අනුව ගත්තොත් 30%ක් පමණම වාර්තා වෙන්නේ අවුරුදු 5ත් අවුරුදු 19ත් අතර. ඒ කියන්නේ පාසල් යන වයසේ ළමුන්ගෙන් තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 5%ක් පමණ වාර්තා වෙනවා. වෛරස් කාණ්ඩවල මේ අනුපාතයේ යම් වෙනසක් ඇති වෙනකොට වසංගත තත්වයකට යාමේ අවදානම වැඩි වෙනවා. ඒක නිසා කොවිඩ් රෝගයේ මේ උණ ඇතිවීම තියෙනවා, ඩෙන්ගු රෝගයේ උණ ඇතිවීම තියෙනවා. අපේ සියලුම අවධානය කොවිඩ් රෝගය වැළැක්වීම සඳහා යොමු කරලා තියෙන අවස්ථාවකදී ඩෙන්ගු රෝගය වැළැක්වීමේ ක්‍රමවේදයන්ට කරන්න ඕන කටයුතු අපෙන් අතපසු වුණොත්, අපි අවධානය යොමු නොකරොත් සිද්ධ වෙන්නේ අපිට නොදැනීම මේ ඩෙන්ගු රෝගය බිම් මට්ටමින් ඉතා වේගයෙන් ව්‍යාප්ත වීම සිද්ධ වෙන්න පුළුවන්. දැනට අපිට තියෙන මේ කොවිඩ් නිසා සෞඛ්‍ය අංශවල ඇති වෙලා තියෙන පීඩනය සහ ඒට අමතරව ඩෙන්ගු හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට පීඩනයක් ඇති වුණොත් එහෙම රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරෙලා යන්න පුළුවන්, ඩෙන්ගු රෝගීන්ට යන්න බැරි වෙන්න පුළුවන් රෝහල් වල. ජනවාරි මාසයේ 12 වෙනිදා ජනාධිපති ලේකම්තුමාගේ අත්සනින් නිකුත් වෙච්ච චක්‍රලේඛය මගින් අපේ රටේ ඩෙන්ගු රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබාගත යුතු ප්‍රවේශය මොකක්ද කියන එක පිළිබඳ ඉතාමත්ම පැහැදිලි සටහනක් තියෙනවා. මේ අවස්ථාවේදී ආයතනවල ඩෙන්ගු වලින් තොර පරිසරයක් බිහි කිරීම ඉතාමත්ම වැදගත්. ඒ සඳහා ඒ සෑම ආයතනයක් විසින්ම වගකිව යුතු නිලධාරියෙක් නම් කර පත් කරන්න ඕන ඩෙන්ගු රෝගය වැළැක්වීම සඳහා මර්ධනය කටයුතු සඳහා. කොවිඩ් පැතිරෙන නිසා සමහර විට ආයතනයක් නිරීක්ෂණය කරන්න සහ අපි හිතමු නිවසක් පරීක්ෂා කරන්න පිටස්තර පුද්ගලයන් ඇතුළට පැමිණෙනවට කලින් තරම් කැමැත්තක් නොදක්වනවා වෙන්න පුළුවන් ඒ නිවැසියන් සහ ආයතනයේ කාර්ය මණ්ඩලය. ඉතින් මේ වගේ කටයුතු නිසා බාහිරවම පරීක්ෂාවට ලක් වෙනවට වැඩිය ආයතන තුලින්ම යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් ඩෙන්ගු පාලන කටයුතු වලට පහසුවක් වෙනවා මෙම කොවිඩ් වසංගතයත් තුල මෙම කටයුතු සිදුවන නිසා. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීම සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැතැයි ලොව ප්‍රමුඛ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ විශේෂඥයෙකු වන මහාචාර්ය ලී.සී. බුහයිට් මහතා පවසනවා. ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්ෂේත්‍රයේ වසර 43කට වැඩි අත්දැකීම් බහුල ඒ මහතා මේ බව සඳහන් කළේ නෙක්ස් ජෙන් සංවිධානය සහ ෆෙඩරික් නව්මාන් සංවිධානය එක්ව පැවැත් වූ ආර්ථික සමලෝකදී. විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ආර්ථික විශේෂඥ මහාචාර්ය WD කරුණාරත්න හේම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිණී කස්තූරි චෙල්ලරාජා විල්සන් සහ ආර්ථික විශේෂඥ දේශාල්ද මෙල්යන මහත්මීන්ද සමළුවට එක්ව සිටියා. I would not worry very much about rating downgrades. රටක් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සඳහා යොමු වන විට මෙම ශ්‍රේණිගත කිරීමේ ආයතන තවදුරටත් එම ශ්‍රේණිගත කිරීම පහත හෙළනවා. එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රේණිගත කිරීම යලි ඉහළ යනවා. එම නිසා ඒ පිළිබඳව අනවශ්‍ය පරිදි කලබල විය යුතු නැහැ. මෙම ශ්‍රේණිගත කිරීම විශාල ගැටලුවක් වෙන්නේ ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදී ජාත්‍යන්තර බැඳුම් කර නිකුත් කරන්නේ නම් පමණයි. එම නිසා ආර්ථිකය යලි නගා සිටීමට මේ බාධාවක් නෙවේ. මේ අවස්ථාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි. ජනතාවද එහිදී කැපකිරීමක් සිදු කිරීම වැදගත්. එවැනි කිසිදු කැපකිරීමකින් තොරව එම සියලු බර ජාත්‍යන්තර ණයකරුවන් වෙත පැටවීම ප්‍රායෝගික නැහැ. රටක් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම අනිවාර්ය නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ ලොව බොහෝ රටවල් තිබෙනවා. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳව නෙවේ ශ්‍රී ලංකාව රටක් වශයෙන් අදාළ අවස්ථාවේදී ජයගත යුතු අභියෝග මොනවද යන්න ගැන අවධානය යොමු කිරීමයි වඩාත් වැදගත් වෙන්නේ. පාරිභෝගිකයාට අවශ්‍යයක් වන විට නිෂ්පාදකයාට සිදුවන වාසි පිළිබඳ මාධ්‍ය කතා නොකිරීම කනගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා. තමන්ගේ නිවසේ වවාගෙන කන්න කියලා 5000ක්. අපි ඉල්ලන්නේ නැහැ. 10000කුත් දෙනවා. දීලි වල අපිට තියෙන්නේ මඤ්ඤොක්ක කෝටුවක් ඉන්දෙන එක, මිරිස් පැලයක් ඉන්දෙන එක. මේ සංග්‍රාමයට එකතු වෙන්න ඕන. අපිට දියව්දියෝ කිය ඉන්නවට වඩා ඇයි චූටි දරුවෝ ඉන්න වැඩිහිටියෝ විදිහට
මෙතෙන්ට බල් වෙන්නේ. ඌව පරණගමට වැලිමඩට ගිහිල්ලා මේගොල්ලෝ පෙන්නුවේ පොහොර නැතුව ලොකු කැරට් අලේ පුංචි කැරට් අලයක් වුණා කියලා විතරයි ඌව පරණගමට ගිහිල්ලා පෙන්නුවේ. බොංචි වගාව විනාශ වෙනවා කියලා විතරයි පෙන්නුවේ. හැබැයි වෙනදා බොංචි බෑග් එකක් අරන් ගිහලා රුපියල් 5000ක් ගත්ත ගොවියා අද බොංචි බෑග් එකක් ගෙනල්ලා රුපියල් 20000ක් ගන්න එක ගැන මාධ්‍ය වලින් කවුරුවත් කතා කරේ. ඒකත් අපි කතා කරන්න. අද ගම්මිරිස් නිෂ්පාදකයාගේ මිල වැඩි වෙලා තියෙනවා නම් කුරුඳු නිෂ්පාදකයාගේ මිල වැඩි වෙලා තියෙනවා නම් පාරිභෝගිකයාට යම් අවාසියක් වෙනකොට නිෂ්පාදකයාට ඒක වාසිය. ඒ වාසිය මාධ්‍ය තුලින් පෙන්වන්නේ නැති එක පැත්තකින් රටේ අවාසනාවක් විදිහට නම් මම දකිනවා. අධිවේගී මාර්ග ටික හදනවා. සෑම ආසනයකම ලංකාවේ මාර්ග පද්ධතියම දියුණු වෙනවා. විශාල සංවර්ධනයක් අපි රට තුල ක්‍රියාත්මක කරනවා. සංවර්ධනය දශමික නතර කරන්න අපේ පක්ෂයේ වැඩ පිළිවෙලක් නැහැ. මේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් නෑ බෑදීගේ පස්සට යන්නේ නැතුව අනිත් සියලු වැඩසටහන් ටික අපේ රටේ ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය. ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස වැඩි දියුණු කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති ගාල්ල වරාය සංවර්ධන ආයෝජන සමුළුව අමතමින් ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා. ස්වාභාවික වරායක් වන ගාල්ලු වරාය ගාල්ලු කොටුව සහ ගාල්ලු පොරවරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය දිනාගත් ප්‍රදේශයක්. එය තවදුරටත් සංවර්ධනය කරමින් සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ කොළඹ වරාය නගරය හා සමානව ගාල්ලු වරායේද නව දියකඩනයක් ඉදිකිරීමට නියමිතයි. එමගින් මෙරටට හෙක්ටයාර 40ක ගොඩබිම් භූමියක් හිමිවනවා. එහි සාප්පු සංකීර්ණ, හෝටල් අවන්හල්, නිවාස සංකීර්ණ, සතුට උයන් ආදී ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. එම භූමියේ ආයෝජනයට කැමති දෙස් විදෙස් ආයෝජකයන්ට එම අවස්ථා හිමිවනවා. මෙම ආයෝජන සමුළුව කැඳවා තිබුණේ ඔවුන්ට වරාය ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින්. ගාලු වරාය අපේ මේ කරන නව දියකඩනයක් ඉදිකිරීම සමගම කොළඹ අපි දන්නවා වරාය නගරයවත් ගොඩ කිරීමක් සිද්ධ වෙනවා. ඒ තමයි හෙක්ටයාර 40ක භූමියක් අපිට අයිති වෙනවා. ඒ හෙක්ටයාර 40 තුල තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අර කියන සංචාරකයන්ට ආකර්ෂණීය වන ස්ථාන නිර්මාණය කරන්න තමයි ඒකේ බලාපොරොත්තු. ගාල්ල පරිසර සංවේදී ස්ථානය. ඒ නිසා අපි ඒවට කිසිසේත්ම ඒ රටේ නීති රීති වලට එකඟව ඒ සියලු අනුමැති එකන් අරගෙන තමයි මේ වැඩේ ක්‍රියාත්මක කරන්නේ. අමාත්‍ය රමේෂ් පතිරණ වරාය අධිකාරිය සභාපති ආචාර්ය ප්‍රසාන්ත ජයමාන යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. විරාමයකින් අනතුරුව බලාපොරොත්තු වන තවත් දේශීය පුවත්. ටීපෝල් දැන් පොල් අකුරෙන් ලියා ගන්න. යලිත් ප්‍රාර්ථේ. හොරෝපදාන ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට හිමිව තිබෙනවා. මීට පෙර එහි බලය පැවතුනේ සමගී ජන බලවේගයටයි. හොරෝපතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ක්‍රියා කළ සමගි ජන බලවේගයේ චරිත උද්‍යංග විජයරත්න මහතා ඉදිරිපත් කළ අයවැය අවස්ථා දෙකකදී පරාජයට පත් වුණා. ඒ හේතුවෙන් අද දින පළාත් පාලන කොමසාරිස්වරයා විසින් විශේෂ සභාවක් ඇදවා තිබුණා. සභාපති ධුරය සඳහා ඡන්ද විමසීමක් සිදු කළ අතර එහිදී නව සභාපති ලෙස තේරීපත් වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එස්.ආර්. කත්‍රිආරච්චි මහතායි. මෙහිදී විරුද්ධ පාර්ශවයෙන් සභාපති ධුරය සඳහා ඉදිරිපත්ව සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකු වීම විශේෂත්වයක්. එහිදී දැඩි උණුසුම් තත්ත්වයක්ද හටගෙනුණා. අවුරුද්දක් වගේ කාලයක් අපිට වැඩ කරන් තියෙන්නේ. එහිදී හොරෝපදාන ප්‍රදේශයට දැනෙන වැඩක් කරන්න ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රීතුමන්ලා ඇතුළු සියලු දෙනා එක්කම බලාපොරොත්තු වෙනවා. කාටගස්තිගලිය ප්‍රාදේශීය සභාවේ බලයේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වුණා. මීට පෙර සමගි ජන බලවේගයට එහි බලය පැවතුණු අතර හිටපු සභාපති ජේ තිලකරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය දෙවරක් පරාජයට පත්වීම නිසා පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්. නිශාන්ත මහතා අද විශේෂ සභාවක් ඇදවා ඡන්ද විමසීමකින් නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා. ඒ අනුව නව සභාපති ලෙස තේරීපත්ව සිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එස්.බී. වීරකෝන් මහතායි. මා කෙරෙහි තිබූ විශ්වාසය ආරක්ෂා කරමින් අහටගස්දිගලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සේවාව අඛණ්ඩව සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. බදුල්ල මහනගර සභාවේ අයවැය අද වැඩි ඡන්ද 8කින් සම්මත වුණා. බදුල්ල පුරහර පරිශ්‍රයේ පිහිටි මහනගර සභා රැස්වීම් ශාලාවේදී අයවැය ඉදිරිපත් කරන ලද්දේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා විසින්. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරීපත්ව සිටින නියෝජ්‍ය නගරාධිපති අසිත නලින්ද රංගේ මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනාද අයවැයට විරුද්ධව ඡන්දය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් 3කට කඩා දැමීමට කටයුතු කළේ පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන මහතා බාරගත යුතු බවයි.
සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා අයින් කරපුවාම ඔන්න වීරයා වගේ කෙලින් වෙලා කෑ ගහන්න පටන් ගත්තා. එතකන් සද්ද නැතුව හිටියා. ඉතින් ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලනය. යන්නේ මොන පැත්තට දේ පැත්තට හොයියා. ඉතින් ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා කියන්නේ මම දන්නවා අවුරුදු 30කට වඩා වැඩි කාලයක් එතුමා ජය සහ පරාජය කියන දෙකටම ඔට්ටු වලන මිනිස්සෙක්. එතුමා දිනන පැත්තටත් ඔට්ටු වලනවා ඒ වගේම ඊට පස්සේ හොරෙන් පරදින පැත්තටත් ඔට්ටුවක් දාලා දෙනවා සැකේට. ඒ දෙපැත්තටම ඔට්ටු වලනවා. ඉතින් ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි අද තියෙන වර්තමාන දේශපාලන අර්බුදයේ නිර්මාපකයා. එතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කඩන්න අවශ්‍ය වැඩපිළිවෙල හැදුවේ. එතුමා තමයි පොහොට්ටුව හදන්න මූලික පසුබිම හැදුවේ. මොකද ඒ වෙලාවේ නායකයෝ එකතු කරගන්නේ නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට කතා කරන්නේ නැතුව ඒක දෙකට කැඩෙන්නarලා සද්ද නැතුව බලාගෙන හිටියා. Tamanට ඒකේ බලය ගන්න පුළුවන්, Taman නායකයා වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මොකද කරේ? චන්ද්‍රිකා මැතිණිය එලවලා දාලා පක්ෂයේ තුනට කැඩෙන්න නව ලංකා නිදහස් පක්ෂය නිර්මාණය වෙන තැනට මග පාදලා කරබාගෙන හිටියා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ හෝ ඒ ප්‍රතිපත්ති බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගෙනියන උවමනාවක් නැහැ. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොළොන්නරු බාර දීලා තියෙන එතුමාගේ පුතාට පෞල්වාදය ගැන මොර දිවිපු කෑ ගහපු නායකයා අද හිටපු සියලුම දෙනාට ගහලා පැත්තකට දාලා අද නායකයෙක් හැදෙන්න දෙන්නේ නැතුව පොළොන්නරුවේ තමන්ගේ පුතා නායකයා වෙනකම්ම හිටියා. බන්ධනාගාරවල දූෂණ හා විෂමාචාර වඩාත් විනිවිදභාවයකින් යුතුව පාලනය කිරීම සඳහා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය හෙවත් ස්පීඩ් ෆෝස් පිහිටුවන ලද බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ මේ බව කියා සිටියේ අඟුණකුල පැලැස්ස බන්ධනාගාරයේ විශෝධන පිළිබඳ පරීක්ෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවති ස්පීඩ් ෆෝස් ප්‍රථම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ යටතේ බන්ධනාගාරවල සිදුවන සියලුම දූෂණ හා විෂමාචාරයන් වඩාත් විනිවිද භාවයකින් පාලනය කිරීමේ අරමුණින් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කර මෙම බලකාය පිහිට වූ බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සඳහන් කළා. සමාජිකයින් 194 දෙනෙකුගෙන් යුත් මෙහි පළමු කණ්ඩායම ඊයේ විසිර ගියා. මෙම බලකායට සේවා මුක්ත බටයින් 500 දෙනෙකු බඳවා ගැනීමට නියමිතයි. මෙහිදී ආරක්ෂක ලේකම්වරයා වෙත ස්පීඩ් ෆෝස් බලකායේ නිල ලාංඡනය පිරිනැමීමද සිදු කෙරුණා. මාස 4ක පුහුණු කාල සීමාවේ විශිෂ්ට දක්ෂතා දැක් වූ සමාජිකයින්ට සම්මාන පිරිනැමීම සිදු කෙරුණේද කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන්. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුසිත උඩුවර යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් තුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. තැපැල් දෙපාර්තමේන්තුව සනස සාමාන්‍ය රක්ෂණ සමාගම සමග එක්ව තුන්වන පාර්ශවයේ වාහන රක්ෂණ ලබා දීමේ වැඩසටහන අද ආරම්භ කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී දිවයින පුරා 27000ක පමණ සේවකයින්ගෙන් සමන්විත තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් හා උපතැපැල් කාර්යාල 4063කින් සමන්විතයි. දෙපාර්තමේන්තුවේ කාර්යයන් තවදුරටත් පුළුල් කරමින් ග්‍රාමීය මට්ටමේ ජනතාවට සේවා සැපයීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කෙරුණා. උත්සවයේ පැවැතුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, තැපැල්පති රංජිත් ආරියරත්න, සනස සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති ටිෂාල් සුබසිංහ යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් මේ අවස්ථාවට සමගාමීව තැපැල් නාමාවලියේ සංශෝධිත දෙවන මුද්‍රණය එළිදැක්වීමද සිදු කෙරුණා. මොකද තැපැල් දෙපාර්තමේන්තුව මිනිසුන්ගේ පපුව ඇතුළට කිඳා බහැලා තියෙන ආයතනයක්. ඉතින් ඒකත් එක්ක කිරිවැන්දනි මහත්තයා ආරම්භ කරපු සනස කියන්නේත් ගම්ෙන් පටන් අරන් ගම්මේ මිනිසුත් එක්ක ඉන්න ආයතනයක්. ওই දෙකොල්ලන්ගේ හොඳ සංකලනයක් ඇති වෙලා අපි විශ්වාස කරනවා මේ වැඩේ ඉතාම සාර්ථක වෙලා හොඳ බැඳීමක් ඇති වෙලා මේ ආයතන දෙකත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන් කියලා. දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඉදිරිපිට අද නිහඬ විරෝධතාවක් පැවැත්වුණා. ඒ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් කිහිපයක සහභාගීත්වයෙන් සමස්ත ලංකා සත්වෝද්‍යාන සේවක සංගමය, සත්වෝද්‍යාන පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දෙහිවල ශාඛාව හා ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවට එක්ව සිටියා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අපකීර්තියට ලක් කළ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දූෂිතයන්ට සහ වංචනිකයන්ට වහා දඩුවම් ලබා දෙන ලෙසත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නිදහසේ තම රාජකාරී කිරීමට අවස්ථාව සලසන ලෙසත් ඉල්ලා විරෝධතාව සංවිධානය කර තිබුණා. මේ පිරිස් රාජ්‍ය නොවන සංවිධානවලත් සම්බන්ධ වෙලා මේ ආයතනය පරිපාලනමය වශයෙන් වටන්න, ඒ වගේම මේ ආයතනයේ තියෙන සත්ව සුබ සාධනයක් වටන්න තමයි මේගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ. මේ ආයතනයේ දූෂණ ක්‍රියාවලියන් තියෙනවා නම් ඒව නිවැරදි කරන්න ගියාම අධ්‍යක්ෂ ජෙනරාල්වරියට බලපෑම් සිද්ධ වෙනවා. බල්ලා තමයි නැට්ට වනන්නේ. උනේ නැට්ට විසින් බල්ලා වෙන්නේ. රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සත්වෝද්‍යානයේ සුරැකීම සඳහා නව අධ්‍යක්ෂ ජෙනරාල්තුමියගේ සේවය දිගටම මේ සත්වෝද්‍යානයට ලබා දීමට සලස්වන වෙන සහ මෙම සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්ට තිබෙන මේ අසාධාරණ පීඩනය ඉවත් කරලා දීමට හැකි ඉක්මනින්
කටයුතු කරන මෙන් මේ අතර ඉකුත් මේ 7 වන දින සත්වෝද්‍යානයෙන් අතුරුදන් වූ රුපියල් ලක්ෂ කහමාරක් පමණ වටිනා නිල් මාළගිරවා සහ පසුගිය අගෝස්තු 8 වැනි දින සත්වෝද්‍යානයෙන් පැන ගිය බවට ප්‍රකාශ වූ රුපියල් ලක්ෂ 3මාරක් පමණ වටිනා නිල් කහ මැකෝ ගිරවා ඉකුත් දෙදින තුල සත්වෝද්‍යානයේ වෙත ලැබී ඇති බවද වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළා. ඊයේ කූඩුව කැඩීමක් හෝ කිසිම දෙයක් තිබෙන්නේ නැතුව ශනිකව අතුරුදහන් වෙච්ච නිල්මාලගිරවෙක් හිටියා. ඒ නිල්මාලගිරවව ඊයේ පිරිසක් විසින් අපිට නැවත දෙහිවල පොලිසිය හරහා බාර දීම සිද්ධ කළා. තෝරාගත් පරිසර පද්ධති සංරක්ෂණය මේ දිනවල කඩිනම් කර තිබෙනවා. ලංකාගම ව්‍යාපෘතියද එයටතේ ක්‍රියාත්මකයි. පරිසර පද්ධති සංරක්ෂණයෙන් සහ කළමනාකරණයෙන් තිරසර අනාගතයක් යන්න වැඩසටහනේ තේමාවයි. එක්ස්කැප් හෙවත් පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණ ව්‍යාපෘතිය ඊට මූල්‍ය දායකත්වය ලබා දෙනවා. සංචාරක ආකර්ෂණය දිනාගත් ලංකාගම දිය ඇලි දක්වා මාර්ගයේ ඉදිකිරීම, දිය ඇලි නැරඹුම් ස්ථානයේ සැකසීම, වනය තුල විවේකී ස්ථාන පිහිටුවීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මේ දිනවල ක්‍රියාත්මකයි. ප්‍රදේශවාසී ජනතාවට ව්‍යාපාරික අවස්ථා සඳහා මූල්‍යමය දායකත්වය ලබා දීමද ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනවා. මේ පිළිබඳ ගවේෂණය කරමින් පටිගත කරන ලද වෙස්සගිරි විශේෂ වැඩසටහන ජනතාවට හෙට රාත්‍රියේ 7ට ජාතික රූපවාහිනිය ඔස්සේ නැරඹිය හැකියි. මේ කතට හුස්මක් සිකුරාදා රාත්‍රී 7ට අමරිකා එක්සත් ජනපදයේ යුක්‍රේන අර්බුදය හා රුසියානු ආරක්ෂක ඉල්ලීම් පිළිබඳ ලිඛිත ප්‍රතිචාර දක්වා ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. අමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කර ඇත්තේ එම ලිඛිත ප්‍රතිචාරය රුසියාවේ සිටින අමරිකානු තානාපති ජෝන් සොලවන් මොස්කව බලධාරීන් වෙත බාර දුන් බවයි. පෙර පැවති සෝවියට් සමූහ ආණ්ඩුවට ඇත් රටවල නේටෝ සහ අමරිකානු යුද සේනා හා බලඇණි ව්‍යාප්ත නොකරන ලෙසත් ඒ බවට සහතික වන ලෙසත් රුසියානු බලධාරීන් දින කිහිපයකට පෙර අමරිකාව සහ නේටෝ සංවිධාන රටවලින් ඉල්ලා තිබෙනවා. අමරිකානු රාජ්‍ය ලේකම් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ලිඛිත ප්‍රතිචාර මගින් රුසියාවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් යුක්‍රේන අර්බුදය විසඳාගත හැකි බවයි. නේටෝ සංවිධානයේ මහ ලේකම් යෙන්ස් ස්ටෝල්ටන්බර්ග් යුක්‍රේන අර්බුදය උත්සන්න වීමට පෙර රාජතාන්ත්‍රිකව එය විසඳාගත හැකි බව ප්‍රකාශ කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලේ කාන්තා පන්දුවාර 20 තරඟාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අදාළයම දිවයිනට පැමිණියා. චමර අතුපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ජයගත්තේ අපරාජිත කණ්ඩායම ලෙසයි. දෙවයිනට පැමිණීමෙන් පසු චමර අතුපත්තු කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව මාධ්‍යට අදහස් පළ කළා. ඇත්තටම ගොඩක් සතුටුයි මොකද යෝන් ක්‍රීඩිකාවන් ඇත්තට ඉදිරියට ඇවිල්ලා මේ වගේ දක්ෂතා දක්වන කියන කණ්ඩායම නායකයා හැටියට මම ගොඩක් සතුටු වෙනවා. මොකද අනාගතේ වාරගන්නේ ඕන් ඉතින් ඕන් දක්ෂතා අතර ඉන්නවා කියලා අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් කණ්ඩායමක් හැටියට සහ නායිකාවක් හැටියට සහ රටක් හැටියට. ඉතින් විශේෂයෙන්ම හර්ෂිතා මාධවී ගැන සඳහන් කළොත් අපේ කණ්ඩායමේ උපනායිකාව දක්ෂ ක්‍රීඩිකාවක් කියනවා කවිෂා දිල්ලාරි. ඒ වගේම මෙවර තරඟාවලියේදී විශ්ව ගුණරත්න සහ සචින් නිසංසලා ක්‍රීඩිකාව ගොඩක් හොඳින් දක්ෂතා දැක්වුවා. ඉතින් මේ තමයි සුබවාදී ලකුණු ඉදිරියේ කාන්තා ක්‍රිකට් වල මම හිතනවා අපට ඉදිරියේදී මීට වඩා ජයග්‍රහණ ලංකාවට ගෙනත් දෙන්න පුළුවන් වෙයි කියලා මේ තරුණ ක්‍රීඩිකාවන්ගේ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ සහයෝගය ඇතිව මට. ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එම පත්කිරීම එළඹෙන ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා පමණක් බලපැවැත්වෙන බවයි. නිදහස් කුසලාන සිලෝන් පළාත් පාපන්දු තරගාවලිය ඉදිරියේදී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය හා සමානව පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පසුගියදා මේ බව සඳහන් කළේ තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. පාපන්දු සංවර්ධනය කරන්න පාපන්දු රටේ ප්‍රචලිත කරන්න වගේම ජාත්‍යන්තර ශ්‍රේණිගත වලින් පාපන්දු ඉදිරියට යන්නත් රටේ ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනගන්න පාපන්දු සම්මේලනයේ සභාපතිතුමා තුළ කණ්ඩායම දෙන සහයෝගය අපි අගය කරනවා වගේම ඉදිරියේදී පළාත් මට්ටමේ මේ තරඟාවලිය තවත් වැඩි දියුණු කළ ඉදිරියේදී තවත් ෆ්‍රැන්චයිස් ටෝර්නමන්ට් එකක් එහෙම නැත්නම් LPL තරඟාවලිය හා සමාන තරඟාවලියක් පවත්වන්නට අපි කටයුතු කරනවා. ගෝලීය වසංගතය විධිමත්ව කළමනාකරණය කර ගනිමින් තරුණ ජවය සමග ශ්‍රී ලාංකේය ක්‍රීඩා ආර්ථිකය ගොඩනැංවීම මෙහි ප්‍රධාන අරමුණයි. තරඟාවලියට ග්‍රාමීය ප්‍රදේශ නියෝජනය වන පරිදි කණ්ඩායම් 8ක් එක්ව සිටිනවා. ඒ සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. ආයිබෝවන්. දැනුම් තේරුම් තියෙන වැඩිහිටියෙක්